වෙලාව උදැසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ. ප්‍රකාශය බද්රජිත් සෞම්‍ය. ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය අද. කොරෝනා වෛරසයේ ව්‍යාප්තියෙන් දරුවන්ට අහිමි වූ අපේක්ෂා ඔවුන්ට ලං කර දීම රජයේ ප්‍රමුඛ කාර්යභාර පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා කියයි. රජයක් ලෙස ළමා අයිතිවාසිකම් තහවුරු කිරීමට කැපවන බවට අගමැතිවරයාගෙන් ප්‍රතිඥා. නිරෝධායන ඇඳුරු නීතිය ඉවත් කෙරේ. රට විවෘත කිරීමෙන් පසු අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්. අත්‍යවශ්‍ය සේවාවලට ප්‍රමුඛත්වය දෙමින් රාජ්‍ය සේවය අද සිට සක්‍රිය කෙරේ. ලංගම බස් රථ 5500ක් අද සිට ධාවනයට. සති දෙකක කාලයක් දුම්රිය ධාවනය නොවේ. රට විවෘත කළද සංචරණීය හැකියාවක් සීමා කරන්නයි සෞඛ්‍යාංශ ජනතාවගෙන් ඉල්ලයි. මෙරට ජනගහනයෙන් 54කට කොරෝනා ප්‍රතිශක්තිකරණ මාත්‍රා දෙකම එන්නත් කර අවසන්. දකුණු කොරියාව සමග ක්ෂණික ඇමතුම් සංනිවේදන ජාලය යලි සක්‍රිය කිරීමට උතුරු කොරියානු නායකයා සූදානම්. දකුණු ආසියානු පාපන්දු ශුරතා තරංගාවලිය මාලදිවයිනේදී අද සිට. ලෝක ළමා දිනය අදයි. 1954 දෙසැම්බර් 14 වෙනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී සම්මත වූ යෝජනාවකට අනුව ලෝක ළමා දිනයේ සැමරීම ආරම්භ විය. එක් රටවල් තෝරාගත් දිනවල ලෝක ළමා දිනය සමරයි. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් ඒ සඳහා ඔක්තෝබර් 1 වෙනිදා තෝරාගෙන තිබේ. ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කර ඔවුන්ට වඩාත් යහපත් ජීවන තත්ත්වයක් උදා කර දීම අරමුණු කර 1989 නොවැම්බර් 20 වෙනිදා ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය සම්මත කර ගැනින. එම ප්‍රඥප්තියට අනුව නීතිය මගින් අඩු වයසකදී පූර්ණත්වය ලබන්නේ නම් මිස වයස අවුරුදු 18ට අඩු සියලු පුරවැසියන් ළමයින් ලෙස සැලකේ. දකුණු ආසියානු කලාපයේ ළමා මරණ අවම රට ශ්‍රී ලංකාවයි. ලෝක ළමා දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වර්තමානයේ ලෝකයේ මුහුණ දී ඇති වසංගතය හමුවේ සමස්ත දරු පරපුරේ සිතුම් පැතුම් වලට හා ළමා ලෝකයට සීමා පැනවී ඇතැයි පෙන්වා දෙයි. පාසල් පන්ති කාමරය ක්‍රීඩා පෙටිය තවමත් දරුවන්ගෙන් දුරය. දැයි දරුවන්ට අහිමි වූ සිළු අපේක්ෂා සුරක්ෂිතව ළඟා කර දීම රජයේ ප්‍රමුඛ කාර්යභාරය බව ජනාධිපතිතුමා සිය පණිවුඩේ සඳහන් කර තිබේ. රජයක් ලෙස ළමා අයිතිවාසිකම් තහවුරු කිරීමට නිරතුරු කැපවන බව පණිවුඩයක් නිකුත් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. ගෝලීය වසංගතයක් පවතින මෙවන් සමයක දරුවන් නිවසේදී මානසික පීඩාවලට ලක් නොවන අන්දමින් රැකබලා ගන්නයි අගමැතිවරයා දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරයි. දරුවන් සඳහා එන්නත්කරණය රජය දැනටමත් ආරම්භ කර තිබේ. විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට ප්‍රමුඛත්වය දෙමින් ආරම්භ කළ එම වැඩසටහන කඩිනමින් නිම කිරීම රජයේ අපේක්ෂාවයි. සියල්ලටම පෙර දරුවන් යන්න මෙවර ලෝක ළමා දින තේමාවයි. මෙවර ළමා දින ජාතික උත්සවයේ ජාතික රූපවාහිනී ප්‍රධාන මැදිරියේදී පැවැත්වේ. දිනේෂ් ගුණවර්ධන හා ඩලස් අල්හප්පෙරුම යන ඇමතිවරු ප්‍රධාන ආරාධිතයෝ වෙති. සීමිත දරු පිරිසකගේ සහභාගීත්වයෙන් ඒ පැවැත්වේ. ලෝක ළමා දිනය නිමිත්තෙන් ජාතික හා පළාත් මණ්ඩපයෙන් වැඩසටහන් රසක් සංවිධානය කර ඇතැයි රාජ්‍ය ඇමති පියල් නිශාන්ත මහතා කියයි. පෙර පාසල් දරුවන් සඳහාම වූ විශේෂ නාලිකාවක් අද ආරම්භ කෙරේ. මෙවර ලෝක කාන්තා දිනයේදී ආරම්භ කළ දියණිය වැඩසටහන යටතේ දුෂ්කර පාසල් 350කට සනීප ආරක්ෂක පහසුකම් සපයා දෙනු ලැබීය. දුෂ්කර පළාත්වල දරුවන්ට උදෑසන ආහාරය පිරිනැමීම කෙරෙහිද අවධානය යොමු වී ඇතැයිද රාජ්‍ය ඇමති පියල් නිශාන්ත මහතා කියයි. සමහර දුෂ්කර පළාත්වල ආදරණීය අම්මට තාත්තට දරුවන්ට උදෑසන ආහාර වේල ලබා දීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ ආර්ථික ප්‍රශ්නත් එක්ක. ඊළඟ කාරණය තමයි සනීප ආරක්ෂාව ගැන තියෙන ගැටලුව අපේ ආදරණීය දියණියන්ගේ සනීප ආරක්ෂාව පිළිබඳ. මේ පිළිබඳව මම හිතන්නේ විවිධ රජයන් විවිධ දේශපාලඥයෝ විවිධ ආකාරයෙන් කතා කරලා තිනවා. හැබැයි කතා කරාට මේක ක්‍රියාත්මක වුන්නේ නැහැ. ඒ නිසා අපි මේ වනට දුෂ්කර පාසල් 350කට සනීප ආරක්ෂක ලබා දීමේ
කටයුත්ත නොමිලේ දැරියන්ට ලබා දීම පෞද්ගලික ආයතනයක් එක්ක ආරම්භ කරා. දුෂ්කර පළාත්වල දරුවන්ගේ උදෑසන ආහාරය සම්බන්ධව අපි මේ වන විට මොකද සෞඛ්‍ය හා පෝෂණයත් තියෙන්නේ මගේ රාජ්‍ය අමාත්‍යාංශයේ යටතේ. ඒ නිසා අපි විශේෂයෙන්ම වැඩි අවධානයක් ඒ වෙනුවෙන් රාජ්‍ය මට්ටමින් ක්‍රියාත්මක කරන්න මේ වෙනට සූදානම් කරලා තිනවා. මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ බඩ ඉරඟු හිඟයත් අවම කරගෙන ඒ දරුවන්ට නැවත ඒ බිස්කට් එකක් ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට මේ වන විට අපි සාකච්ඡා කරගෙන දරුවන්ගේ ආරක්ෂාව කෙරෙහි දෙමව්පියන්ගේ අවධානය දැනට වඩා යොමු විය යුතු බව මානව හැකියා විශේෂඥ සනත් ගමගේ මහතා කියයි. අද ලෝක ළමා දිනයේ සමරන දරුවන්ගේ ලෝකය හරිම වෙනස්. දශකයක් තුළ සමාජයේ සංස්කෘතියේ හා අධ්‍යාපනය තුළ දරුවන්ගේ භූමිකාව වෙනස් වෙලා. ලෝකයේ අලුත් ප්‍රවණතාවයන් තියෙනවා. ඉස්සර අපි නගර ආශ්‍රිතව ජීවත් වෙන්න උත්සාහ කරා. හැබැයි 2030 වෙනකොට අපි ගම්බදවලට යන්න හදනවා. ඇයි අපිට අතමුලක්සේ මේ ලෝකෙම එක අතට ගන්න පුළුවන් කමක් ඇති වීමෙන් පවතින හින්දා. ඉස්සරහට ලෝකේ තියෙන ප්‍රවණතාවයක් තමයි අත්දැකීම් ලබා ගන්න ක්‍රීඩා කරන්න පාසලට යනවා මිස අධ්‍යාපනය ලබන්න පාසලට යන්නේ නැහැ කියන සංකල්පයක්. ඒ කියන්නේ අපි ඉගෙනීම කරන්නේ දැනුම් රැස් කරගන්නේ අන්තර්ජාලය හරහා, දුරකථනය හරහා, පරිගණකය හරහා. ඉගෙනීමේ කටයුතු අද දවසේ වඩා ඵලදායක විදිහට කරනවා මේ ඔන්ලයින් ක්‍රමයට. හැබැයි ඔන්ලයින් ක්‍රමයට කරන්න බැරි තාමත් සමහර දේවල් තියෙනවා. ඒ නිසා තමයි අපිට පාසලක් අවශ්‍ය වෙන්නේ. ඉස්සර පාසලකට යන්න, ටියුෂන් පන්තියට යන්න, පොත අරගෙන වැඩ කරන්න කියපු දරුවන්ට අම්මලාට දැන් කියන්න සිද්ධ වෙලා තියෙනවා ගන්න දුරකථනය දැන් අරගෙන වැඩ කරන්න කියලා. දරුවන්ගේ ලෝකයට සීමා රහිත වුණොත් කුමක් වේවිද? පැහැදිලිවම දරුවන්ට හම්බෙන ලෝකේ කිසිම සීමා රහිත ලෝකයක් එළියේදී හම්බෙන්නේ. අන්තර්ජාලය හරහා එයාව සීමා කරන්න බෑ. එයාට සීමා රහිතව එයාට යන්න පුළුවන් තැන් වැඩි. දරුවෝ නරක පැත්තට ගෙනියන්න තියෙන බලවේග සහ වෙනද බලවේග ගාක් වැඩි. මොකද ඕනම කෙනෙක් ඕනම නාලිකාවක් බලන්නේ තමන්ගේ නාලිකාවේ වැඩි ප්‍රේක්ෂකව පිට වැඩි වෙලාවක් කරනවා ගන්න. ඒ වගේම තමයි සමාජ මාධ්‍ය හැමතිස්සෙම සහ කරන්නේ වැඩි වෙලාවක් තමන්ගේ ළඟ මේ ගනුදෙනු කරුවා තියාගන්න. මොකද ඒගොල්ලෝ තියාගන්න තරමට හොඳයි. ඒ හින්දා ඉතාමත්ම වේගෙන් ඇබ්බැහි වීම සිද්ධ වෙනවා. නමුත් ඉතින් මේක දරුවෙකුට තේරුම් ගන්න අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒගොල්ලෝ මේ රස ඔස්සේ ඒගොල්ලෝ වහවැටිලා ඒක පස්සෙන් යනවා. ඒ හින්දා තමයි අපිට සිදු වෙලා තියෙන්නේ උපක්‍රමශීලී විදියට අලුත් ක්‍රම හොයාගන්න, දරුවෝට වඩා ලං වෙන්න, දරුවෝ පරිස්සම් කරගන්න, දරුවෝ ආරක්ෂා කරන්න. දරුවන් කෙරෙහි දෙමව්පිය අවධානය යොමුවීමේ අවශ්‍යතාව පිළිබඳ ජාතික ගුවන්විදුලි ප්‍රවෘත්ති අදහස් දැක්වූ මවක වන ගයානි කෝදාගොඩ මහත්මිය. මානසික වෛද්‍යවරයෙක්ට පෙන්නුවා. එතනදී ළමයාත් එක්ක ડોක්ටර් කතා කරාට පස්සේ කියලා තියෙනවා අම්මා දවස් 30 ගෙදර නැහැ, තාත්තත් නැහැ. ඉතින් මම ගෙදර බිත්ති වලට තනි වෙලා ඉන්නවා. එහෙම කියලා එතනදී එයා කියලා තියෙනවා. ඒ හින්දා එයා මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවායි කියලා තියෙනවා. ඉතින් ඒ තමයි ඉතින් අර පවුල එකතු වීමක් නැහැ. මහත්ය ව්‍යාපාරයක් කරන්නේ. ඉතින් අපේ පවුලේ 4 දෙනා දවස් 30 ගෙදරක නැහැ. ඉතින් ඒ ප්‍රශ්න හේතුයින් තමයි ඇත්තටම දරුවා මේ විදිය තැනකට ගියේ. දැන් ඇත්තටම අවුරුද්දක් වෙනවා එයාගේ ටිකක් හොඳින් කරගෙන ඉන්නවා. මට කියන්න තියෙන්නේ නිවස තුල ඉතින්ම තියාගෙන ඉන්න බෑ. සාමකාමීව ආගමානුකූලව දැහැන් පරිසරයක් හැමෝම පවුලම එකතු වෙලා ළමයි ගැන ළමයිගේ අදහස් සෝමාරු ගොඩක් තා මාත් එක්ක අන්තිම කාලෙදී මේ දේවල් වුණා කියලා මට කිව්වා. එතකොට ඉතින් කාලේ ගිහිල්ලා ළමයින් සම්බන්ධ අපරාධ නඩු ආදී නෛතික ක්‍රියාමාර්ගවලදී ළමයින් සාක්ෂිකරුවන් ලෙස අධිකරණයට කැඳවීම වැළැක්වීමේ නීතිය ශ්‍රී ලංකාවේ දැන් බලාත්මකව පවතී. එම නීතියට අනුව සිදු කෙරෙන්නේ ළමා සාක්ෂිකරුවන් අධිකරණයට භෞතිකව නොකැඳවා වීඩියෝ පටවැනි තාක්ෂණික ක්‍රමවේද මගින් ඔවුන්ගේ සාක්ෂි විමසීමයි. ඒ සඳහා අවශ්‍ය පහසුකම් සහිත විශේෂ මැදිරියක් ළමා පියස නමින් රාගමදී අද විවෘත කෙරේ. රොටරි සමාජය ඒ සඳහා සහාය දක්වයි. ලෝක ළමා දිනය නිමිත්තෙන් ජාතික ගුවන්විදුලි වෙළඳ සේවය ළමයින් වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් ඉදිරිපත් කරයි. පැහැසර නමින් නව අධ්‍යාපනික වැඩසටහනක් ආරම්භ කිරීම ඒ අතර ප්‍රධාන වේ. ළමා ගීත රචනා තරංගාවලියක්ද ආරම්භ කෙරේ. විශේෂ සංගීතමය වැඩසටහනක් හා කරුණාරත්න අබේසේකර මහතා ලියූ ළමා ගීත එළිදැක්වීමද ඒ අතර වේ. මද්‍රව්‍ය වලින් දරුවන්ට සිදුවන බලපෑම මැයින් කතික තරංගයක් සිංහල ස්වදේශීය සේවයෙන් පසුරු 2 සිට 4 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වේ. විදුල විද්‍යාංජලි නමින් ඒ නම් කර තිබේ. දිවයිනේ සීලුම පළාත් ආවරණය වන පරිදි දරුවෝ ඊට සහභාගී වෙති. තරංගයේ ජයග්‍රාහකයන්ට වටිනා ත්‍යාග පිරිනැමේ.
අභියෝග හමුවේ දෙමව්පියන්ට හා විභාග අපේක්ෂක දරුවන්ට මෙන් විශේෂ දේශනයක් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට වයඹ ගුවන්විදුලියේ විධිවිධාන යොදා තිබේ. ප්‍රවීණ මාධ්‍යවේදී නීතිඥ ගාමිණී විජේවර්ධන මහතා දේශනය පවත්වයි. ලෝක ළමා දිනය නිමිත්තෙන් ඉදිරිපත් කෙරෙන එම වැඩසටහන පසුරු 5ට ආරම්භේ. වයඹ රේඩියෝ ෆේස්බුක් පිටුවට පිවිසීමෙන් වැඩි විස්තර දැනගත හැකිය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ලෝක වැඩිහිටි දිනයද අදට යෙදී තිබේ. 1990 දෙසැම්බර් 14 වෙනිදා එක්සත් ජාතීන්ගේ මහමණ්ඩලය සම්මත කරගත් යෝජනාවකට අනුව එම දිනය ප්‍රකාශයට පත් කෙරිණි. වැඩිහිටියන් ලෙස සැලකෙන්නේ වයස අවුරුදු 61ම වූ පිරිසය. ලෝකයේ වැඩිහිටි ජනගහනයෙන් අඩක්ම ජීවත් වන්නේ ආසියානු කලාපයේ. ලොව වැඩිහිටි ජනගහනයේ වැඩිම රටවල් අතර ශ්‍රී ලංකාවද පවතී. නිදහස් සෞඛ්‍ය සේවාව හා සෞඛ්‍ය සේවාවේ දියුණුව ඊට හේතුවයි. ශ්‍රී ලංකාවේ වැඩිහිටි අයිතිවාසිකම් තහවුරු කිරීමේ අරමුණෙන් 2000 වසරේදී පනතක් සම්මත කර ගැනීම. වැඩිහිටියන් පිළිබඳ ප්‍රතිපත්ති තීරණ ගැනීම සඳහා ජාතික සභාවක්ද පත් කර ඇත. වැඩිහිටි ලේකම් කාර්යාලය එම තීරණ ක්‍රියාත්මක කරයි. වැඩිහිටි ප්‍රජාව සඳහා විශේෂ හැඳුනුම්පතක්ද නිකුත් කෙරේ. පොදු ස්ථානවලදී ඔවුන්ගේ කටයුතු පහසු කිරීම එහි අරමුණයි. සියලු වයස්කාණ්ඩ සඳහා ඩිජිටල් තාක්ෂණය එකසේ යන්න මෙවර ලෝක වැඩිහිටි දිනයේ තේමාවයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙවර වැඩිහිටි දින උත්සව පැවැත්වීමෙන් තොරව වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ප්‍රාථමික සෞඛ්‍ය කොරෝනා රෝග පාලන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිත්‍රා ගුණවර්ධන මහත්මිය කියයි. දැනට අපි වැඩිහිටියන් 4,16,667 දෙනෙකුට රුපියල් 2000 දීමනාව දෙනවා. ඒකට දැනට අපිට වැය වෙනවා මිලියන 10,000කට වැඩි. ඒ වගේම රුපියල් 5,000ක දීමනාවක් අපි දෙනවා අවුරුදු 100 සම්පූර්ණ කරලා ඉන්න වැඩිහිටියන්ට. ඕන් නැත්තටම ඉන්නවා 500කට වැඩිය දැන්. දැනට 500කට ගෙවනවා 30 දෙනෙක් තව වැඩිපුර අපිට ලැබුණා සියවස් සම්පූර්ණ කරපු වැඩිහිටියන්. ඕන්ටත් අපි දැන් මේ අවුරුද්දේ පටන් ගත්තා රුපියල් 5,000 දීමනාව ගෙවන්න. ඒතර 530 දෙනෙකුට සියවස් සපිරි වැඩිහිටි දීමනාව ගෙවනවා අපි රුපියල් 5,000 බැගින්. මේ දීමනා ගෙවීමේ ඇත්තටම බලාපොරොත්තුව වෙන්නේ ඔවුන්ගේ නිවසේදී ඔවුන් සුරක්ෂිතව තබා ගන්න උපකාරයක් වෙයි කියන එක. මොකද අඩු ආදායම්ලාභී පවුලක් තුලදී ඒ වැඩිහිටියාට මේ ලැබෙන දීමනාව තුල පවුල තුල සුරක්ෂිතතාවයක් ඇති කිරීමත් ඒ වගේම ඔවුන්ගේ මානසිකව ඔවුන්ට යම්කිසි අභිමානයක් ඇති කර දීමත් පවුලේ වියදමට තමනුත් දායක වෙනවා කියන එක. ඇත්තටම මෙතනදී අපි ඒ ගැනත් සැලකිලිමත් වුණා. වැඩිහිටියන්ගේ අභිමානය වෙනුවෙන් ලෝක වැඩිහිටි දිනයට සමකාමීව වැඩසටහන් රසක් සංවිධානය කර ඇතැයි ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ කපිල ජී ලැනරෝල් මහතා කියයි. මාසයකට වැඩි කාලයක් ක්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිරි නීතිය අද අලුයම 4ට ඉවත් කෙරිණි. රට විවෘත කිරීමෙන් පසු අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ ප්‍රකාශයට පත් කළේය. නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළද අත්‍යවශ්‍ය සේවා සඳහා හැර පළාත් අතර සංචරණය තවදුරටත් තහනම් වේ. ඒ අනුව පළාත් අතර මගී ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවේ. පළාත තුළ මගී ප්‍රවාහන සේවාවලට අවසර ලැබේ. මගින් රැගෙන යා හැක්කේ ආසන ගණනට පමණි. පොදු ප්‍රවාහන සේවාවලදී වායු සමනය කළ වාහන භාවිත නොකළ යුතුය. මංගල උත්සව ලියාපදිංචි කිරීමට පමණක් සීමා කළ යුතුය. එම අවස්ථාවට සහභාගී විය හැකි 5 දෙනෙකුට පමණි. ආමංගල්‍ය අවස්ථාවකට වරකට සහභාගී විය හැකි 10 දෙනෙකුට පමණි. සාධ ප්‍රිය සංഭാෂණ ජනහමුවීම් සහ සංගීත සංදර්ශන සඳහා අවසර නොලැබේ. අවන්හල් විවෘත කළ නොහැකිය. සිනමා ශාලා තවදුරටත් වසා තැබේ. කොණ්ඩ කපන ස්ථාන හා රූපලාවන්‍යාකාර සඳහා වේලාව වෙන් කර ගැනීමෙන් පසුව පැමිණිය හැකිය. කායවර්ධන මධ්‍යස්ථාන සඳහා අවසර ලැබේ. එහෙත් එකවර සහභාගී විය හැකි 5 දෙනෙකුට පමණි. රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා අත්‍යවශ්‍ය නොවන සීලුම ගමන් තහනම්ය. සපයා ඇති මාර්ගෝපදේශ අනුව විභාග පැවැත්විය හැකිය. උපකාරක පන්ති සඳහා අවසර නැත. පන්සල්, පල්ලි, කෝවිල් වැනි පූජනීය ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් සඳහාද අවසර හිමි නොවේ. විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ආරම්භ කළ හැකිය. දිවාසොරකම් මධ්‍යස්ථානද විවෘත කිරීමට හැකියාව පවතී. පෙර පාසල්වලට පැමිණෙන ළමයින් සංඛ්‍යාව 50ක ධාරිතාවකට සීමා කළ යුතුය. ව්‍යායාම මන්තිරු හා වෙරළ තීර විවෘත කෙරේ.
කොරෝනා පැතිරීම අඩුවහොත් මෙම සීමාවන් සති දෙකකට පසු තවදුරටත් ලිහිල් කරන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. අත්‍යවශ්‍ය සේවාවලට ප්‍රමුඛත්වය දෙමින් අද සිට රාජ්‍ය සේවය යළි සක්‍රිය කරන බව ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා කියයි. රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීම අරමුණයි. කෙසේ වෙතත් ආයතනවලට ගෙන්වා ගන්නා සේවකින් සංඛ්‍යාව ආයතන ප්‍රධානියා තීරණය කළ යුතුය. ආයතනයට පැමිණෙන සේවකයන් ගණන සීමා කිරීම වැදගත්ය. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව අද සිට ලංගම බස් රථ 5500ක් ධාවනයට එක් කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කියයි. රියදුරු කොන්දොස්තර හා කාර්මිකංශී සිළු දෙනාගේ නිවාඩු අවලංගු කරමින් ඔවුන් රාජකාරිය සඳහා කැඳවා තිබේ. අන්තර් පළාත් ධාවනය සඳහා වෙන් කර ඇති බස් රථද පළාත තුළ ධාවනය සඳහා කෙරේ. කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා සඳහා කැඳවා ඇති දුර පළාත් තුළ සේවකයන් වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් සැලසීමට ලංගම සූදානම්ය. ඒ සඳහා ප්‍රධාන කාර්යාලයෙන් හෝ ඩිපෝ මට්ටමින් ඉල්ලීමක් කළ යුතුය. රාජකාරී කටයුතු සඳහා එදිනෙදා අවශ්‍යතා සඳහා අද සිට ප්‍රමාණවත් පරිදි බස් රථ ධාවනයට එක් කරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සමානාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා කියයි. ප්‍රමාණවත් පරිදි පෞද්ගලික බස් රථද ධාවනයට එක් කරන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති ගෙමනු විජේරත්න මහතා කියයි. යලි රට විවෘත කළත් සති දෙකක් යනතුරු දුම්රිය ධාවනයේ නොවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. රට යලි විවෘත කළද සංචරණීය හැකිතාක් සීමා කරන්නයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. අත්‍යවශ්‍යම කටයුත්තකට හැර නිවසින් බැහැර නොයන්නයි ඔහු ඉල්ලා සිටි. දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාවේ අඩුවක් මේ වන විට දක්නට ලැබේ. එම තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යාමට ජනතා සහාය අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කරයි. මෙරට ජනගහනයෙන් 54කට මාත්‍රා දෙකම එන්නත් කර අවසන් බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි. පළමු මාත්‍රාව එන්නත් කළ ලක්ෂ 27කට ඉදිරි දින 10 තුළ දෙවන මාත්‍රාව එන්නත් කෙරෙනු ඇත. ඉන්පසුව මෙරට මාත්‍රා දෙකම එන්නත් කළ සංඛ්‍යාව 67 දක්වා ඉහළ යනු ඇත. එය සැබවින්ම සතුටුදායක තත්ත්වයක් බව යුද හමුදාපතිවරයා කියයි. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 5,17,377ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ ආසාදිතයෝ 912 දෙනෙක් හඳුනා ගනු ලැබූහ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ කොරෝනා මරණ 59ක් තහවුරු කළේය. කාන්තාවෝ 31 දෙනෙක් හා පිරිමි පුද්ගලයෝ 28 දෙනෙක් ඒ අතර වෙති. වයස අවුරුදු 60 හා ඊට වැඩි මරණ සංඛ්‍යාව 47කි. වයස අවුරුදු 30 59 අතර මරණ 11ක් වාර්තා වී තිබේ. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ඇමරිකාවේ නිෂ්පාදිත තවත් ෆයිසෙන්නත් මාත්‍රා ලක්ෂ 4ක් අද දෙවිනට ලැබීමට නියමිතයි. ෆයිසෙන්නත් මාත්‍රා ලක්ෂ 4කට වැඩි සංඛ්‍යාවක් ඊයේද මෙරටට ලැබිණි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ ඒවා මෙරටට ලැබී තිබේ. මෙතෙක් එන්නත් කරණයට ලක් නොවූ වයස අවුරුදු 20-30 අතර තරුණ ප්‍රජාව කඩිනමින් ඒ සඳහා යොමු වීමේ අවශ්‍යතාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා යලි අවධාරණය කරයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. ඇඹිලිපිටිය නගර මැදේ පිහිටි ඔරලෝසු කණුවේ ඔරලෝසුව ක්‍රියා විරහිත වී වසර ගණනාවක් ගත වී ඇතත් ඒ අලුත් වැඩියා කර නැතැයි නගරවාසීන්ගෙන් චෝදනා නැගේ. ඒ ක්‍රියාත්මක වන්නේ නම් නාගරික ජනතාවට මෙන්ම බැහැරින් නගරයට පැමිණෙන ජනතාවටද විශාල පහසුවකි. එම ඔරලෝසුව පිළිසකර කර දෙන්නයි නගරවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. රත්නපුර දිස්ත්‍රික් පළාත් පාලන කොමසාරිස්තුමනි මේ ඔබේ අවධානයටයි. විදෙස් පුවත්. දකුණු කොරියාව සමග ක්ෂණික ඇමතුම් සංනිවේදන ජාලය යලි සක්‍රිය කිරීමට උතුරු කොරියානු නායක කිම් ජොං උන් මහතා කැමැත්ත පළ කරයි. එරට වාර්ෂික පාර්ලිමේන්තු සැසිවාරයේදී ඔහු ඒ බව ප්‍රකාශ කළේය.
දකුණු කොරියාව සමග සංනිවේදන කටයුතු සිදු කිරීමට ක්ෂණික ඇමතුම් සංනිවේදන ජාලය බෙහෙවින් ඉවහල් වේ. දකුණු කොරියාව ඇමරිකාව සමග ඒකාබද්ධ යුද අභ්‍යාසවලට එක්වීමට විරෝධය පළ කරමින් උතුරු කොරියාව මෙම ක්ෂණික ඇමතුම් ජාලයෙන් ඉවත් විය. ඉන්දියාවේ පාසල් ලබන සඳුදා සිට යලි විවෘත කෙරේ. ඉන්දියා රාජ්‍ය පවසන්නේ අධීර කිහිපයක් යටතේ පාසල් විවෘත කරන බවයි. ඒ අනුව ප්‍රාථමික අංශයේ හැර සිසු සියලු ශ්‍රේණි සඳුදා විවෘත කරනු ඇත. ප්‍රාථමික අංශය ලබන නොවැම්බර් මාසයේ විවෘත කිරීම ඉන්දියා රාජ්‍යයේ ආරම්භණයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. සූරිය වැව නගරය සංවර්ධනය කෙරේ. විසල් හම්බන්තොට මහනගර සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව ක්‍රියාත්මක කුඩා නගර සංවර්ධන වැඩපිළිවෙල යටතේ එම සංවර්ධන කටයුතු සිදු කෙරේ. නගරයේ මාර්ග බොහෝමයක් කාපට් අතුරා වැඩි දියුණු කිරීමට නියමිතයි. කාණු පද්ධතිය සකස් කරනු ඇත. නගරයේ සනීපාරක්ෂක පහසුකම්ද වැඩි දියුණු කෙරේ. රාජ්‍ය ආයතන ස්ථාපිත කිරීම සඳහා නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදි කරන බව සූරිය වැව ප්‍රාදේශීය සභාවේ සභාපති ජේ එරන්ද ජානක මහතා කියයි. ක්‍රීඩා පුවත්. දකුණු ආසියාවේ රටවල් 5ක් සහභාගී වන කලාපයේ ප්‍රධානතම පාපන්දු තරඟාවලිය වන දකුණු ආසියානු පාපන්දු ශූරතා තරඟාවලිය මාලදිවයිනේ ජාතික ක්‍රීඩාංගණයේදී අද ආරම්භේ. තරඟාවලියේ ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 50,000ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට දකුණු ආසියානු පාපන්දු සම්මේලනයේ සූදානම්වෙන් සිටී. ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින, නේපාලය හා බංග්ලාදේශය සහභාගී වන තරඟාවලියේ අවසන් මහා තරගය ලබන 16 වෙනිදා පැවැත්වීමට නියමිතයි. තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය බංග්ලාදේශ කණ්ඩායම සමග අද පැවැත්වේ. මූලික වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 4කට සහභාගී වේ. නේපාලය සමග ලබන 4 වෙනිදාද, ඉන්දියාව සමග ලබන 7 වෙනිදාද ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ වදින අතර ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර තරඟය පැවැත්වෙන්නේ ලබන 10 වෙනිදායි. සුජාන් පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයායි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. බස් හා වෑන් රථ දේශීයව එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් හම්බන්තොට කාර්මික උද්‍යානයේ ස්ථාපිත කිරීමට චීනයේ ෂාමන් කිං ලොං සමාගම ඉදිරිපත් වේ. සමාගමේ සඳහා හම්බන්තොට අන්තර්ජාතික වරාය සමූහය සමග අවබෝධතා ගිවිසුමකට එළඹීම පසුගියදා සිදු විය. 1988 දී ආරම්භ කෙරුණු එම සමාගම බස් හා වෑන් රථ නිෂ්පාදනය කිරීමේ ප්‍රමුඛයෙකි. ඒ රටවල් 140ක සිය නිෂ්පාදන අලෙවි කරයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම. ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න. NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපනයන පුවක් වගාව ව්‍යාප්ත කෙරේ. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවි ගම්මානවල පුවක් වගාව ව්‍යාප්ත කිරීම මේ වන විට ආරම්භ කර තිබේ. දිස්ත්‍රික්කයේ ගොවි සංවිධානවල සහභාගීත්වයෙන් මෙවර මහකන්නේ පුවක් පැල 70,000ක් රෝපණය කිරීම ඉලක්කය බව එම දෙපාර්තමේන්තුව පවසයි. ලුණුගම්වෙහෙර, බෙලියත්ත, තංගල්ල, කටුවන, වලස්මුල්ල හා ඕකේවල ප්‍රදේශවල පුවක් වගාව බහුලව සිදුවෙයි. මේ බිමල් පුතානි හරි ගිහිල්ලා අලුත් කාර්යයකුත් අරගෙන හරි ගියේ හරි තැනට ගිය හින්දා මාමා LOLC එකේ ලීසින් කරේ
මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න. කාලගුණ වාර්තාව. දෙවිනාශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව අදත් හෙටත් දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනයක් අපේක්ෂා කෙරේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල වරින් වර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුර මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය. සෙසු ප්‍රදේශවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ ඉඩකඩ පවතී. මීළඟට දවසේ සටහන. අද ඔක්තෝබර් 1 වෙනිදා අලුත් මාසයක ආරම්භයත් සමග අපේ රටේ ජනතාව මෙතෙක් මුහුණ පෑමට සිදු කටුක අත්දැකීම් විඳින ලද කරදර වියෝ දුක් වේදනා සියල්ල පැත්තකින් තියලා අලුත් ගමනකට පය තබන දිනයක්. සෑම කෙනෙකුගේම සිත් තුළ අලුත් බලාපොරොත්තුවක් අධිෂ්ඨානයක් ගොඩ නැගිලා ඇති. ජාති ආගම් දේශපාලන දුප්පත් පොහොසත් භේද නොසලකා සෑම කෙනෙකුටම කොවිඩ් වසංගත මාරාන්තික රෝගයෙන් දුක් විඳින්න සිදු වුණා. 2020 මුල් කාලයේදී මෙරටට ඇතුල් වූ කොරෝනා වසංගතය ඉතා කෙටි කාලයක් තුළ මර්ධනය කිරීමට රජයට හැකි වුණා. ඒ සාමූහිකව රටේ පිරිසක් මෙම රෝගයේ වැළඳීමට ඉඩ නොදී ආරක්ෂා වූ නිසායි. ඉන්පසු එම වසරේදී රජය ගෙන ගිය කොවිඩ් මර්ධන වැඩපිළිවෙල ඉතාමත් සාර්ථකව සිදු වුණා. ජාත්‍යන්තරයෙන් පවා අපට ඒ සම්බන්ධව පැසසුම් ලැබුණා. ඉන්පසු සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් රටේ කටයුතු සාර්ථකව සිදු වුණා. මේ දෙවැනි කොවිඩ් රැල්ල ආවේ මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලින්. ඒවර කොවිඩ් රැල්ල දසාතේ පැතිර ගියා. එහෙත් රජය ඒ අවස්ථාවෙත් රට නොවසා විවිධ ප්‍රදේශ හුදකලා කරමින් ඇඳිලි නීතිය පනවා කොවිඩ් ව්‍යාප්තිය දැඩි ලෙස පාලනය කළා. ඒ අවස්ථාවේ සෞඛ්‍යංශවලට අමතරව ආරක්ෂකංශද මෙම කොවිඩ් ක්‍රියාන්විතයේ සෞඛ්‍ය කටයුතු සඳහා සම්පූර්ණයෙන් සම්බන්ධ වුණා. ත්‍රිවිධ හමුදාවේ මෙම සහභාගීත්වය සෞඛ්‍යංශවලට මහත් සහයෝගයක් වුණා. එම අවස්ථාවේ කොවිඩ් පැතිරීගේ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කර ඉතාමත් සාර්ථකව කොවිඩ් පැතිරීම මර්ධනය කළා. ඒ අනුව 2021 වසරේ සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව පවා ජනතාවට සමරන්න අවස්ථාව ලැබුණා. අපේ ජනතාව ලැබුණු නිදහස උපරිමයෙන්ම විඳින්න ගිය නිසා බොහෝ දේ අමතක කරලා එදා ඔවුන් සතුටු වුණා. කෑවා බීවා මිස තම ආරක්ෂාව ගැන හිතුවේ නැහැ. අවුරුදු සමය අවසන් වීමත් සමග රට පුරා කොරෝනා රෝගීන් පැතිරී යන්නට පටන් ගත්තා. හිස්ව තිබූ රෝහල් රෝගීන්ගෙන් පිරී ගියා. රට පුරා බාල මහලු හැම කෙනෙකුටම එන්නත විදීමට පටන් ගත්තා. රෝහල් පහසුකම් වැඩි කළා. ඔක්සිජන් ආනයනය කළා. රෝගී තත්ත්වය උත්සන්න වූ රෝගීන් මිය යාමට පටන් ගත්තා. කාර්යාල වසා දැම්ම. කඩසාප්පු වැසුණා. නිවෙස්වල සමාජිකයින්ට පවා නිවස තුළම ආරක්ෂා වීමට සිදු වුණා. දවසින් දවස රෝගයට ගොදුරු වන පිරිස මිය යන පිරිස වැඩි වුණා. රජයට වෙනත් කටයුතු පැත්තක තියා රෝගීන් ආරක්ෂා කර ගැනීමට සිදු වුණා. රජයේ ආදායම් නැති වුණා. රජයේ අභියෝග හමුවේ රටත් රටේ සංවර්ධන කටයුතුත් ඇන හිටීමට කඩා වැටීමට නොදී ආරක්ෂා කරගත්තා. එහෙත් ඇතැම් ව්‍යාපාරවල සම්පූර්ණ ආදායම බිඳුවට පැස ගියා. පෞද්ගලිකංශයේ ව්‍යාපාර කඩා වැටුණා. රජය කෙසේ හෝ මහජනතාවගේ දීමනා දුන්නා. රජයේ සේවකයන්ගේ වැටුප් ගෙව්වා. මේ සියලු කටයුතු අතර රට පුරා එන්නත් ලබා නොගත් අය සොයා එන්නත් දුන්නා. මේ අතර මෙම අභියෝග වලින් කඩා නොවැටුණු රජයට එරෙහිව ගුරු උද්ඝෝෂණ වෛද්‍ය වර්ජන ජාති ද්‍රෝහීන් විසින් සංවිධානය කළා. ඒ සියල්ල මැද රජය කොවිඩ් වසංගතය ඉතාමත් සාර්ථක ලෙස මර්ධනය කරමින් අද වන විට යම්තාක් දුරකට ඉතා හොඳ තත්ත්වයක් ඇති කරගෙන තිබෙනවා. ඒ කියන්නේ අද මාසයක් තිස්සේ වසා තැබුණු රට අරිනවා. දැන් ඉතින් ඉතිරි යුතුයකම් කොටස පැවරී තිබෙන්නේ රටේ ජනතාවට. Tamanගෙන් මගහැරී තිබූ රාජකාරී යුතුයකම නොපිරීලා ඉටු කිරීම ඔවුන්ගේ වගකීම. රටට අහිමි වූ ආදායම් යලි ලබාගෙන රට දියුණුව කරා ගෙන යාමට ඔවුන්ගේ සහයෝගය අත්‍යවශ්‍යයි. යුද්ධයෙන් විනාශ වූ රට අවුරුදු 2-3 ගොඩගත්තා. උතුරු නැගෙනහිර සුරපුර වගේ දියුණු කළා. සුනාමියට මුහුණ දුන්නෙත් ඒ විදියටයි. එසේනම් සියලු අභියෝගවලට එඩිතරව මුහුණ දෙමින් අපි සැවොම අද සිට අපේ සෞඛ්‍ය ආරක්ෂා කර ගනිමින් රට ගොඩනැගීමට අපවෙමු කැපවෙමු. යලි සිරස්තල
ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය අද. කොරෝනා වෛරසයේ ව්‍යාප්තියෙන් දරුවන්ට අහිමි වූ අපේක්ෂා ඔවුන්ට ලංකරදීම රජයේ ප්‍රමුඛ කාර්යය බව පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා කියයි. රජයක් ලෙස ළමා අයිතිවාසිකම් තහවුරු කිරීමට කැපවන බවට අගමැතිවරයාගෙන් ප්‍රතිඥා. නිරෝධායන ඇඳින නීති ඉවත් කෙරේ. රට විවෘත කිරීමෙන් පසු අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්. අත්‍යවශ්‍ය සේවාවලට ප්‍රමුඛත්වය දෙමින් රාජ්‍ය සේවය අද සිට සක්‍රිය කෙරේ. ලංගම බස් රථ 5500ක් අද සිට ධාවනයට. සති දෙකක කාලයක් දුම්රිය ධාවනය නොවේ. රට විවෘත කළද සංචරණය හැකිතාක් සීමා කරන්නයි සෞඛ්‍යාංශ ජනතාවගෙන් ඉල්ලයි. මෙරට ජනගහනයෙන් සිට 54කට කොරෝනා ප්‍රතිශක්තිකරණ මාත්‍රා දෙකම එන්නත් කර අවසන්. දකුණු කොරියාව සමග ක්ෂණික ඇමතුම් සංනිවේදන ජාලය යළි සක්‍රිය කිරීමට උතුරු කොරියානු නායකයා සූදානම්. දකුණු ආසියානු පාපන්දු ශූරතා තරඟාවලිය මාලදිවයිනේදී අද සිට. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. දිවා ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට උදෑසන ප්‍රවෘත්ති ඉන් සමත්යි.